පුතේ සමමිතිය. පුතේ අපි තල රූපයක් ගත්තොත්. තල රූපයක් කියන්නේ මොකද්ද? යම් තලයක් මත අඳින රූපයක්. ඔන්න ඔය තල රූපයක් පුතේ මෙහෙම නැව්වට පස්සේ කියන්නේ මෙහෙම එකට සමපාත වෙන විදියට නැව්වට පස්සේ ඒ තල රූපය හරියටම එක මත එක සමපාත වෙනවනම් හරිද? ඔන්න මම මෙහිම ගන්නවා තල රූපයක්. මෙන්න මේක කියලා හිතන්නකෝ. මෙන්න මේ ඍජු කෝණාශ්‍රය. මේක පුතේ මම මොකක් හරි රේඛාවක් ඔස්සේ. මොකක් හරි රේඛාවක්. මම හරි මැදින් කියලා ගන්න. මෙන්න මේ රේඛාව ඔස්සේ මෙන්න මෙහෙම නවනවා. හරි. නැවුවට පස්සේ පුතේ මේක මෙන්න මේ විදිහට එකිනෙක මේ කොටස් දෙක එකිනෙක සමපාත වෙනවනම් මෙන්න මේ තල රූපයට අපි කියනවා ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා කියලා. පැහැදිලිද? යම් තල රූපයක් යම් සල්රේඛාවක් ඔස්සේ නෙමීමෙන් එකිනෙක සමපාත වන පරිදි කොටස් දෙකකට බෙදෙනවා. මොන බලන්න පුතේ මෙන්න මේ රූපය එකිනෙක සමපාත වන පරිදි කොටස් දෙකකට බෙදුණා. මෙන්න මේ රේඛාවෙන්. මෙන්න මේ රේඛාවෙන් නැවුණා. දැක්කද? එහෙනම් පුතේ අපි කියනවා මෙන්න මේ තල රූපයට ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා කියලා. හරිද? ඔන්න. එතකොට පුතේ මෙන්න මේ නවපු රේඛාවට අපි කියනවා සමමිති අක්ෂයක්. එනක සමමිතික අක්ෂයක් කියලා කියනවා. හරි. ඔන්න ආයමත් කියනවා යම් තල රූපයක් යම් රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකිනෙක සමපාත වන පරිදි දැක්කනේ එකිනෙක සමපාත වන පරිදි කොටස් දෙකකට බෙදේ නම් එම තල රූපයට ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා කියලා අපි කියනවා. ඕන. පැහැදිලිද? එතකොට මෙන්න මේ නවපු රේඛාවට කියනවා පුතේ සමමිති අක්ෂයක් කියලා. මේ නවපු රේඛාවට කියනවා සමමිති අක්ෂය. එතකොට පුතේ මේකට තියෙන සම්මිති අක්ෂ එකයිද? මෙහෙම විතරයිද අපිට මේක එකිනෙක සම්පාත වන පරිදි මෙහෙම නවන්න පුළුවන්. නෑ මෙහෙම විතරක් නෙවෙයි. අපිට මෙහෙම පුළුවන් මෙන්න මේ විදිහට පුළුවන්. මෙන්න මේ විදිහට පුතේ අපිට නවන්න පුළුවන්. එතකොට මේ ඒත් එකිනෙක සම්පාත වෙනවා. දැක්කද? ඔන්න මම තවත් විදිහකට නැවුවා. ඔන්න. එහෙනම් පුතේ මේ තල රූපයට සමමිති අක්ෂ කීයක් තියෙද? ඔන්න දැන් මෙහෙම එකයි ඔන්න තව දෙකයි. ඔන්න හරිද? මෙහෙම නැවුවමත් එකිනෙක සමපාත වෙනවා. ඒ වගේම මෙහෙම නැවුවමත් එකිනෙක සමපාත වෙනවා. අපි තව විදියකට බලමු. තව තියෙනවා. ඔව් අපි තව බලමු පුතේ. ඔන්න මම මෙන්න මේ කොන් දෙකෙන් අල්ලලා මෙහෙම නවනවා. ඔන්න මේ කොන් දෙකෙන් අල්ලලා නවනවා. හැබැයි නැව්වට එකිනෙක සමපාත වුණාද? නෑ. පුතේ එකිනෙක සමපාත උනේ නැත්තම් ඒක සමමිති කක්ෂයක් නෙමෙයි. මෙහෙම එකිනෙක එක මත එක සමපාත උනේ නැත්තම් ඒක සමමිති කක්ෂයක් නෙමෙයි. එහෙනම් මේක සමමිති කක්ෂයක් නෙමෙයි. ඒක හරියන්නේ නැහැ. එහෙනම් මෙහෙම නවල බෑ. මෙහෙම කොන් දෙකෙන් නෙව්වට හරියන්නේ නැහැ. එහෙනම් මේකත් හරියන්නේ නැහැ. මෙහෙම නෙව්වත් එකිනෙකට මේ සම්පාත වෙන්නේ නැහැ. දැක්කනේ මේ කොටස් දෙක නිකන්නේ. දැක්කනේ? වෙන වෙනම තියෙනවා. එහෙනම් පුතේ සම්මිති කක්ෂයක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මේ නවන කොටස් දෙක මේ කොටස් දෙක එකිනෙක එක මත මෙහෙම සමපාත වෙන්න ඕන. හරියටම සමපාත. ඒ කියන්නේ පුතේ එක මත එක පිහිටනවට කියනවා සමපාත වෙනවා කියලා. දැක්කද? මෙන්න මේ විදිහට සමපාත වෙනවා. එතකොට තමයි අපි කියන්නේ පුතේ අන්න ඒ තල රූපයට ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා කියලා. එතකොට මෙන්න මේ නවපු රේඛාවලට කියනවා සමමිති අක්ෂ කියලා. මොනවද කියන්නේ? සමමිති අක්ෂ. සමමිති අක්ෂ. හරි. ඔන්න පුතේ මම දැන් මේ ගත්තේ ඍජු කෝණාශ්‍රයක්. ඔන්න මම ඍජු කෝණාශ්‍රය මෙතන අඳිනවා. පුතේ ඍජු කෝණාශ්‍රයේ අපි කොහොමද නැවුවේ? මෙන්න මේ විදියට නැවුවා. ඒ වගේම පුතේ මෙන්න මේ විදියට අපි නැවුවා. එහෙනම්
ඍජුකෝණාශ්‍රයට පුතේ සමමිතික අක්ෂ කීයක් තියද? දෙකක් තියෙනවා. සමමිතික අක්ෂ දෙකක් තියෙනවා. පැහැදිලිද? හරි. ඔන්න ඍජුකෝණාශ්‍රය නම් අපි ඔන්න බැලුවා. ඊළඟට අපි බලන්න ඕන පුතේ සමචතුරස්‍රයට මේ වගේ සමමිතික අක්ෂ කීයක් තියෙද කියලා. හරි. දැන් ඔන්න අපේ දරුවන් මේ ප්‍රැක්ටිකල් එක කරන්න යන්නේ. පුතේ ඉක්මනින්ම ඔයාලා දැන් ඔයාලා කොලයක් ගන්න. කොලයක් අරගෙන කපා ගන්න ඕන පුතේ සමචතුරස්‍රයක්. හරිද? සමචතුරස්‍රයක් කපා ගන්න හරියටම කොටු ගාන ගණන් කරලා ගන්න. සාමාන්‍ය කොටු ඔයාලගේ කොටු පොතේ ගන්න. දැන් කොටු පොතක් නම් කොටු 10ක් 10 10 වෙන්න ගන්න. එහෙම නැත්නම් පුතේ සෙන්ටිමීටර් 10 10 වගේ වෙන ටිකක් විශාලට කපා ගන්න සමචතුරස්‍රය. හරි නේද? දිග 10 පළල 10ක් වගේ වෙන්න සමචතුරස්‍රයක් ඉක්මනින්ම කපා ගන්න. හරි. Guide sir. පුතේ සම්මිතික අක්ෂයක් ඔන්න මේ සමචතුරස්‍රයක් කපා ගන්න. Sir mic unmute කරගෙන. Sir mic එක mute කරලා. Sir mic. හරි. හරි නේද? ඔන්න පුතේ මේ තියෙන්නේ අපි කපාගත්තු සමචතුරස්‍රය. මේ සමචතුරස්‍රය දැන් එකිනෙක සමපාත වෙන විදිහට පුතේ නවන්න. හරි. බලන්නකෝ නවල. ඔන්න මම මෙහෙම එකක් නවනවා. ඕන්න එකක් නෙවෙයි. හරි. බලන්න මේ විදිහට පුතේ කී පාරක් නවන්න පුළුවන්ද? ඔන්න මම එක පාරක් නෙවුවා. ඔන්න එකිනෙක සම්පාත වුණා. දැක්කද? හරි. ඔන්න එකයි. මම රතු පෑනෙන් මම මේක ඇඳ ගන්නම්. ඔන්න එකක් නැවුවා. ඒ නිසා මම ඔන්න රතු පෑනෙන් මේ පෑනෙන් ඇඳගත්තා. ඔයාලා පැන්සලෙන් ඇඳ ගන්න. හරි නේද? ඔයාලා පුතේ පැන්සලෙන් ඇඳ ගන්න එකක් නැවුවම ඔන්න එකයි. ඔන්න මම තව පාරක් නවනවා. මේ පැත්තට පුළුවන් මේ. ඔන්න තව එකයි. හරි. ඔන්න පුතේ දෙකයි. ඕක කොලේ දාදින්න. ඔන්න දෙකයි. නෑ පුතේ කොල කෑල්ලක් අරගෙන නවන්නයි තියෙන්නේ. හරිද? ඕන දැන් දෙකයි. ඊළඟට ඔන්න දැන් ඊළඟ මෙහෙමත් පුළුවන් නේද? මෙන්න මේ විදියට. පුළුවන් සර්. මෙන්න මෙහෙමත් පුළුවන්. දැක්කද? ඔන්න පුතේ දැන් එහෙනම් 3යි. ඔන්න 3යි. හරි. පුළුවන්. තව තියද? තව තියද නැද්ද? ඉවරයිද මෙතනින්? තියෙනවා. මෙන්න මෙහෙමත් පුළුවන්. මෙන්න මෙහෙම මේ. ඔන්න පුතේ. තව විදියක්. ඕන්න. හරි. ඔන්න දැන් ඔක්කොම 4යි. හරි. ඔන්න පුතේ බලන්න සමචතුරස්‍රයේ සමමිතික අක්ෂ කීයක් ආවද අපිට? 1යි 2යි 3යි 4යි. සමචතුරස්‍රයේ සම්මිතික අක්ෂ 4ක් ආවා. එහෙනම් පුතේ සමචතුරස්‍රයක් අපිට එකිනෙක සමපාත වන පරිදි ආකාර 4කට නවන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මේකත් ද්විපාර්ශ්වික සමමිති තල රූපයක්. ඔන්න එහෙනම් මේකත් ද්විපාර්ශ්වික සමමිති තල රූපයක්. හරි. ඔන්න ඒකත් හරි. දැන් අපි බලමු පුතේ ඔන්න දැන් මුලින්ම ඍජුකෝණාශ්‍රය බැලුවා. ඒකට සම්මිතික අක්ෂ දෙකක් තිබුණා. සමචතුරස්‍රය ඊළඟට ගත්තා. ඒකට සම්මිතික අක්ෂ කීයක් තිබුණද? 4ක් තිබුණා. පැහැදිලිද? ඔන්න මම ඒකත් රූපය අඳින්නම් මෙහෙන්. ඔයාලට මම පුතේ අන්තිම නෝට් එක දෙන්නේ. මුලින්ම කියලා දීලා නෝට් එක අන්තිමට දෙන්නේ. සමචතුරස්‍රය අපි මේ විදියට නෙව්වා, මේ විදියට නෙව්වා, මේ විදියටත් නෙව්වා, මේ විදියටත් නෙව්වා. ඔන්න එහෙනම් පුතේ සමචතුරස්‍රයේ සමමිතික අක්ෂ කීයක් තිබුණාද? 4ක් තිබුණා. සමමිතික අක්ෂ 4ක් තිබුණා මෙයාට.
දැන් අපි බලන්න යන්නේ පුතේ සමපාද ත්‍රිකෝණයට. හරි නේද? සමපාද ත්‍රිකෝණය. දැන් අපි සමපාද ත්‍රිකෝණයක් කපා ගන්න ඕනේ. සමපාද ත්‍රිකෝණයක් කොහොමද කපා ගන්නේ? පුතේ සමපාද ත්‍රිකෝණයක් අපිට කපා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. අහගන්නකෝ. ඔයාලා සර් කිසි දෙයක් පේන්නේ නැහැ හරි පුතේ ඔයා බලන්න ස්ක්‍රීන් එක එහා මෙහා කරලා මගේ වීඩියෝ එක ඇති ස්ක්‍රීන් එක එහා මෙහා කරලා බලන්න. හරි නේද? ඔන්න පුතේ අහගන්න. සමපාද ත්‍රිකෝණයක් අපිට පුතේ හදාගන්න පුළුවන් මුලින්ම මෙන්න මෙහිම අර ඔයාලා අරගත්තු කොළ කෑල්ලේ රේඛාවක් අඳිනවා යම් දිගකට. ඊළඟට පුතේ කව කට්ට අරගෙන කව කට්ටත් ඕන මේ වැඩේට. හරි නේද? කව කට්ටත් ඕනි. කව කට්ට නැත්තම් පුතේ ඉක්මනට අරගෙන එන්න කව කට්ට. දැන් ඔයාලා කව කටුවට පුතේ මේ සෙන්ටිමීටර් ගන්න 5ක් විතර සෙන්ටිමීටර් 5ක් විතර ගන්නකො. සෙන්ටිමීටර් 5ක් විතර අරගෙන කව කටුවට මෙහෙම සෙන්ටිමීටර් 5ක් විතර ගන්න. කැමති දෙකක් 5ක් වගේ යාසන්න ගණක් ගන්න. අරගෙන මෙන්න මාත් එක්ක මේ වැඩේ කරමු. හරි නේද? මාත් එක්ක මේ වැඩේ කරමු. හරි. ඕන්න අහගන්න පුතේ. මෙහෙමයි. මුලින්ම මෙතනින් පොඩි ඉරි කෑල්ලක් ගහගත්තා. ඊළඟට ඒ අර කව කට්ටට අපි ගත්තනේ සෙන්ටිමීටර් 5ක්. මෙන්න මෙතන කව කටුවේ තුඩ තියලා මේ කපපු මේ ඇදගත්තු ඉර මෙන්න මෙහෙම කපලා දානවා. හරිද? ඊළඟට පුතේ උඩටත් මෙන්න මෙහෙම කරලා කපලා දානවා. ඒ විදිහටම මෙහෙම උඩටත් මෙහෙම කපලා දානවා. හරිද? ඔන්න සෙන්ටිමීටර් 5ක් විතර ඈතින් මෙහෙම කපලා දැම්මේ. මුලින්ම මෙහෙම කපලා දැම්මා. ඊළඟට ආයෙමත් මෙහෙම උඩට කරලා මෙන්න මෙහෙම කරලා කපලා දැම්මා. හරිද? ඔන්න පුතේ ත්‍රිකෝණය නිර්මාණය කරන්නයි හදන්නේ අපි මේ. මෙතනට කව කට්ටේ තුඩ තියලා මෙහෙම ඡාපයයි මෙහෙම උඩට ඡාපයයි ගෙනුවා. ඊළඟට කව කටුවේ තුඩ මෙතෙන්ට තියලා ඒ ගහපු ඡාපය මෙහෙම කපලා දාන්න. හැබැයි දිග වෙනස් කරන්න එපා. හොඳයි. දිග වෙනස් නොකර මෙන්න මෙහෙම කපලා දාන්න. කපලා දාලා පුතේ මෙන්න මේ ඡාප කැපුණු තැන් ඔන්න ඔහම යා කරන්න. එතකොට එනවා පුතේ සමපාද ත්‍රිකෝණය. පැහැදිලිද? මම ආයෙ කියලා දෙන්නම්. ඔන්න බලා ගන්න පුතේ සමපාද ත්‍රිකෝණයක් හදා ගන්න විදිය. මුලින්ම මෙහෙම රේඛාවක් අඳින්න. රේඛාවක් ඇඳලා පුතේ මෙතනින් පොඩි ඉරි කෑල්ලක් ගහලා ඔයාලා කව කටුවට සෙන්ටිමීටර් 5ක් විතර අරගෙන කව කටුවේ තුඩ මෙතනින් තියලා මෙන්න මෙහෙම කපලා දාන්න. මේ රේඛාව. ඔන්න කපලා දැම්මා. ඊළඟට පුතේ මෙහෙම උඩටත් ඔන්න ඔහොම කරලා ඡාපය අඳින්න. මේ උඩටත් ඒක මෙහෙම උඩට අරන් ඇවිල්ලා ඔන්න ඇඳලා දැම්මා. ඊළඟට පුතේ කව කටුවේ තුඩ මෙතනින් තියලා මේ ඇඳපු ඡාපය මෙහෙම කපන්න. කව කටුවේ තුඩ මෙතනින් තියලා මෙයා මෙහෙම කපන්න. දැන් අන්නර ඡාප කැපුණු තැන් යා කරන්න. එතකොට ලැබෙනවා පුතේ සමපාද ත්‍රිකෝණයක්. තේරුණාද? ඔන්න අපිට ලැබුණා සමපාද ත්‍රිකෝණයක්. හරි. ඉක්මනින්ම වැඩේ කරගන්න සමපාද ත්‍රිකෝණය. සර් ඒක කපා ගන්නද? ඔව් දැන් ඒක කපා ගන්න. දැන් රූපේ සමපාද ත්‍රිකෝණය ඇඳගෙන ඉවර නම් මේක මෙහෙම කපා ගන්න. සමපාද ත්‍රිකෝණය මෙහෙම වටේ කපා ගන්න. හරි. ඔන්න දැන් බලන්න පුතේ සමපාද ත්‍රිකෝණය කී පාරක් නවන්න පුළුවන්ද මේ විදියට? නවන්න පුළුවන්ද බැරිද? කී පාරක් පුළුවන්ද කියන එක බලන්න දැන්. කපාගෙන ඉවර වෙලා. පුතේ ඔන්න දැන් සමපාද ත්‍රිකෝණය අපි කපාගෙන ඉවරයි. හරිද?
ඔන්න දැන් සම්පාද ත්‍රිකෝණය අපි කපාගෙන ඉවරයි. දැන් මේ සමපාද ත්‍රිකෝණය එකිනෙක සමපාත වන විදියට කී පාරක් නවන්න පුළුවන් වුණාද? මෙයා එකිනෙක සමපාද වන විදියට පාරක්. කී පාරක් පුළුවන්ද? සම්පාත වෙන විදියට මෙහෙම පාරක්. පාරක්. 3 පාරක්. එකක් මේ විදියට පුළුවන්. නේද? ඔන්න එක්කෙනේ මෙහෙම. ඊළඟ පුතේ මේ විදියටත් පුළුවන්. ඊළඟ පුතේ මේ විදියටත් පුළුවන්. ඔන්න ඔය විදියට 3 පාරක් පුළුවන් වෙනවා. නේද? කොගන් 3 පාරක් ආපු ළමයි අත උස්සන්න. මේ විදිහට 3 පාරක් නවපු ළමයි. එහෙනම් පුතේ මෙයාට සමමිතික අක්ෂ කීයක් තියද? සමපාද ත්‍රිකෝණයට සමමිතික අක්ෂ කීයක් තියද? 3ක් තියෙනවා. නේද? ඔන්න එහෙනම් සමපාද ත්‍රිකෝණයට පුතේ සමමිතික අක්ෂ 3යි. හරි. ඔන්න දැන් වැඩේ හරි. දැන් අපේ දරුවන්ට ද්විපාර්ශ්වික සමමිතිය කියන්නේ මොකක්ද කියන එක ඔළුවට ගිහිල්ලා තියෙන්නේ. මොකද්ද මේ ද්විපාර්ශ්වික සමමිතිය කියන්නේ? පුතේ ද්විපාර්ශ්වික සමමිතිය කියන්නේ යම් තල රූපයක් මේ විදියට යම් රේඛාවක් ඔස්සේ නැවුවම එකිනෙක සමපාත වන විදියට කොටස් දෙකකට බෙදෙනවා නම් අන්න ඒකට කියනවා පුතේ ද්විපාර්ශ්වික සමමිතිය කියලා. එතකොට ඒ රූපයට කියනවා ද්විපාර්ශ්වික සමමිති තල රූපයක් කියලා. පැහැදිලිද? හරි. ඔන්න දැන් පුතේ අපි එහෙනම් ද්විපාර්ශ්වික සමමිතිය යටතේ දැන් ඔන්න නෝට් එකක් ලියා ගන්න ඕන. හරිද? ටියුට් එක අපි පස්සේ ටියුට් එකේ ලියමු. හරිද? හරි. දැන් මුලින්ම ගන්න පුතේ දැන් ඔයාලා මාතෘකාව ලියුවේ නෝට් එකේ සමමිතිය කියලා මාතෘකාව. ඒ යටතේ මෙහිම ලියන්න තරුවක් දාලා. හරිද? තරුවක් දාලා ලියන්න පුතේ මෙහෙම. හරි. තල රූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ තල රූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකිනෙක සම්පාත එහෙම නැත්නම් සමපාත කියලා කියනවා. සම්පාත එකිනෙක සම්පාත වන පරිදි කොටස් දෙකකට බෙදේ නම් එකිනෙක සම්පාත වන පරිදි කොටස් දෙකකට බෙදේ නම් එම තල රූපය වෙනත් පාට පෑනකින් රතු පාට පෑනෙන් ද්විපාර්ශ්වික මෙන්න මෙහෙමයි ලියන්නේ ද්විපාර්ශ්වික
ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් සාමාන්‍ය පෑනෙන් සාමාන්‍ය පෑන ගන්න සාමාන්‍ය පෑනෙන් excuse me sir ලෙස හැඳින්වේ හරි නේද ලෙස හැඳින්වේ හරි පුතේ කියන්න මොකද්ද ප්‍රශ්නේ මං ආයි කියවන්නම් මේක ආයි අහගන්න ඕන මං ආයි කියවනවා මුලින් ඉඳලා තල රූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකිනෙක සම්පාත වන පරිදි කොටස් දෙකකට බෙදේ නම් එම තල රූපය ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් ලෙස හැඳින්වේ හරි නේද තාමත් ලියාගන්න බැරි වෙච්ච ළමයි ඉන්නවනම් කියන්න හරිද පුතේ හැමෝම ලියාගත්ත නේද sir ආයමත් කියන්නකෝ sir ආයමත් කියන්න තල රූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ නැමී පාට පැනෙන් ලියන ටික කියන්න එකිනෙක සම්පාත වන පරිදි කොටස් දෙකකට බෙදේ නම් එම තල රූපය ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් හැඳින්වේ හරිද පුතේ හරි මට කියන්න තවමත් ලියාගන්න බැරි තමයි ඉන්නවනම් කියන්න sir කැඩි කැඩි ඇහෙන්නේ ඒ පුතේ කැඩි කැඩි ඇහෙන්නේ සිග්නල් ප්‍රශ්නයක් නිසා හරි කමන්නේ පුතේ කැඩි කැඩි ඇහුනට ප්‍රශ්නයක් නැහැ මොකද පුතේ මම මේකේ රෙකෝඩ් එකක් දාලා තියෙන්නේ හරිද එතකොට මේක පුතේ ඔයාලට ආයිමත් බලන්න පුළුවන් ඒ නිසා පුතේ ඔයාලා වැඩි මේක මේ කියන්නේ මම දැන් නෝට් එක දෙන අතරතුරේ ඔයාලා කතා කරන්න එපා පුතේ මොකද මේ ඒ කතා කරන ඒවත් මේකේ රෙකෝඩ් වෙනවා හරිද එතකොට ඔයාලා ආයි මේක වීඩියෝ එක බලනකොට අර ළමයි කතා කරන්නේ ඔක්කොම ඇහෙනවා හරිද ඒ නිසා මේ මම නෝට් එක කියලා ඉවරනාට පස්සේ ප්‍රශ්නයක් තියෙනම් අහන්න එතකම් පුතේ නෝට් එක කියලා ඉවර වෙනකම් ප්‍රශ්න අහන්න එපා ඊට පස්සේ තියෙන ප්‍රශ්නයක් අහන්න හරි ඔන්න මම ආයි කියන්නම් තල රූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකිනෙක සම්පාත වන පරිදි කොටස් දෙකකට බෙදේ නම් එම තල රූපය ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් ලෙස හැඳින්වේ. ඔන්න එහෙනම් පුතේ ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් කියන්නේ මොකද්ද? යම් තල රූපයක් මෙහෙම යම් සරල රේඛාවක් ඔස්සේ නැඹුවට පස්සේ එකිනෙක සම්පාත වන පරිදි කොටස් දෙකකට බෙදෙනවා නම් ආන්න ඒ වගේ තල රූපයකට කියනවා ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් කියලා. එහෙනම් මේ තියෙන පුතේ ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක්. එතකොට මේ ඇඳලා තියෙන්නේ ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක්. මේ තියෙන්නේ පුතේ ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක්. මේ තියෙන්නේ ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක්. හරි. එතකොට පුතේ මෙන්න මේ නැමුම් රේඛාවට මොකක් කියලාද කියන්නේ? මෙන්න මේ නැමුම් රේඛාවට කියනවා සමමිතික අක්ෂයක්. හරිද? සමමිති අක්ෂයක් කියලා කියනවා සමමිතික අක්ෂයක් කියලා කියනවා. හරි. ලියන්න පුතේ ඊළඟ පේලියේ මෙහෙම ලියන්න. එම නැමුම් රේඛාව මොකද්ද සර්? එම නැමුම් මයන්න ඉන්නේ නැමුම් ඒ කියන්නේ පුතේ නවපු රේඛාව කියන එක.
එම නැමුම් රේඛාව. මෙන්න මේ නවපු රේඛාව. එම නැමුම් රේඛාව ආය වෙනත් පෑනකින් වෙනත් පාට පෑනකින් රතු පෑනෙන් සමමිති අක්ෂයක් සමමිති අක්ෂයක් සමමිති අක්ෂයක් එම නැමුම් රේඛාව සමමිති අක්ෂයක් ආයි සාමාන්‍ය පෑනෙන් ලෙස හැඳින්වේ ලෙස හැඳින්වේ ලෙස හැඳින්වේ ඔන්න පුතේ මෙන්න මේ නැමුම් රේඛාව එම නැමුම් රේඛාව මොකක් කියලාද හඳුන්වන්නේ සමමිති අක්ෂයක් ඒකටම කියනකොට සමමිතික අක්ෂයක් කියලා කියනවා සමමිති අක්ෂයක් කියලා කියනවා සමමිතික අක්ෂයක් කියලා කියනවා හරි නේද ඔන්න දැන් අපේ දරුවන් දන්නවා මොකද්ද මේ ද්විපාර්ශ්වික සම්මිතිය කියන්නේ මොකක්ද එතකොට සම්මිතික අක්ෂයක් කියන්නේ මොකක්ද කියලා දන්නවා හරි අපි පුතේ මේ රූප ටික අඳින්න නැතුව මෙතෙන්ට වෙන උදාහරණ ටිකක් අඳිමු හරිද ඔන්න මම ඔයාලට මෙහෙම දෙන්නම් රූප ටිකක් හරි හරි පුතේ ප්‍රශ්නයක් තියෙනවා දැන් අහන්න ප්‍රශ්න ගැටලුවක් තියෙනවා අහන්න මොකද්ද පුතේ මට ඇහෙන්නේ සර්ගේ ෆොටෝ එක පේන්නේ සර් ඒ පුතේ බලන්න ඔයා සිග්නල් නැති නිසා ෆොටෝ එක පේන්නේ නැහැ එහෙම වෙලා තියෙන්නේ හරි නේද ඔන්න පුතේ උදාහරණ දැන් අපි ද්විපාර්ශ්වික සම්මිතිය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා ඔන්න මම මේකට උදාහරණ දෙනවා ඔන්න පුතේ මම අඳින රූපයක් හරියටම මෙන්න මෙහෙමයි අර නිකන් හાર્ට් එකක් වගේ බුලත් කොලයක් වගේ හાર્ට් එකක් වගේ එකක් අඳින්නේ මෙන්න මෙහෙම හරිද මෙන්න මෙහෙම එකක් අඳිනවා පුතේ හරියටම අඳින්න මේ පැත්තයි එකම විදියට මේ එකම හැඩයට එන්න ඕනි හරි නේද ඇඳලා පුතේ මෙන්න මෙයා තමයි සමමිතික අක්ෂය මෙයා තමයි සමමිතික අක්ෂය සමමිති අක්ෂය හරි ඕන්න ඔය රූපය ඇඳලා පුතේ මේ විදිහට ලස්සනට අඳින්න ඇඳලා ඊතලයක් ගහලා නම් කරන පුතේ මෙයා තමයි සමමිති අක්ෂය හරි වැඩේ කරගන්න ඉක්මනින්ම හරිද ඔන්න මම දැන් තව උදාහරණයක් දෙනවා මේකෙන් පස්සේ ඊළඟට අඳින්න මෙන්න මේ රූපය මෙහෙම එකයි මෙන්න එකයි හරි බලන්න පුතේ මෙන්න මේ රූපය මෙතනින් නවන්න පුළුවන් හරියට මෙහෙම නැවුවත් සමපාත වෙනවා. ඒ වගේම මෙතනින් නැවුවත් සමපාත වෙනවා. ඔන්න එහෙනම් මේක සම්මිතික අක්ෂ දෙකයි. මේ තියෙන සමමිති අක්ෂ. අපි මෙයා ඒ වගේම මෙයා ඊතලයක් දාලා නම් කරමු. මේ තියෙන්නේ සමමිති අක්ෂ. හරි. මේ රූපයත් අඳ ගන්න පුතේ මේ රූපයත් අඳින්න සර් හරිද පුතේ වැඩ ඉවරයි නේද ඕන්න දැන් ආයෙත් අහගන්න පුතේ අපි මෙන්න මේ සම්මිතික අක්ෂ ඒ කියන්නේ මේ නැමුම් රේඛානේ සම්මිති අක්ෂ කියලා හඳුන්වන්නේ මෙන්න මේ නැමුම් රේඛා තමයි පුතේ
සම්මිතික අක්ෂ කියලා හඳුන්වන්නේ. මෙන්න මේ නැමුම් රේඛා සමමිතික අක්ෂයක් වෙන්න නම් ඇත්තටම මෙයා සම්මිතික අක්ෂයක් වෙන්න නම් ඉටු විය යුතු පුතේ අවශ්‍යතා දෙකක් තියෙනවා. ඒ තමයි මේ නැමුම් රේඛාව මේ නවන රේඛාව මේ රේඛාව මගින් මේ බෙදෙන කොටස් දෙක මෙහෙම පුතේ එක මත එක සමපාත වෙනවා. කියන්නේ මෙයා මෙතනින් නවනවා නම් එක මත එක සමපාත වෙනවා. ඒ වගේම මේ බෙදෙන කොටස් දෙක පුතේ හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වෙන්නත් ඕන. අන්න එහෙම වුණොත් විතරයි පුතේ මෙයා සමමිති අක්ෂයක් වෙන්නේ. පැහැදිලිද? ඔන්න පුතේ සම්මිතික අක්ෂයක් වීම සඳහා මේ නැමුම් රේඛාවක් සම්මිතික අක්ෂයක් වීම සඳහා ඉටු විය යුතු අවශ්‍යතා දෙකයි. එකක් තමයි පුතේ මේ බෙදෙන කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වෙනවා. බලන්න මේ කොටස් දෙක පුතේ මේ බලන්න මේකේ හැඩයයි මේකේ හැඩයයි මේකේ හැඩයයි එක වගේනේ. හැඩයෙන් සමානයි. වර්ගඵලයෙන් සමානයි. එහෙනම් හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වෙනවා. ඒ වගේ පුතේ මේ දෙන්න එක මත එක සමපාත වෙන්න ඕන. ඔන්න ඔය අවශ්‍යතා දෙකම සම්පූර්ණ වුණොත් විතරයි පුතේ මෙන්න මේ නැමුම් රේඛාව සමමිති අක්ෂයක් වෙන්නේ. පැහැදිලිද? හරි. අපි දැන් නෝට් එකේ ලියමු මෙහෙම. ලියන පුතේ මේ විදියට. දැන් මේ දෙක ඇඳලා ඉවර වෙලා යටින් තරුවක් දාලා ලියන්න මෙහෙම. තල රූපයක එම නැමුම් රේඛාව තල රූපයක එම නැමුම් රේඛාව සමමිති අක්ෂයක් වීම සඳහා ඉටු විය යුතු අවශ්‍යතා මං ආයේ මුල ඉඳන් කියන්නම්. මේකෙන් පස්සේ පුතේ අපි ලිව්වේ මෙන්න මෙහෙමයි තරුවක් දාලා තල රූපයක එම නැමුම් රේඛාව සමමිතික අක්ෂයක් වීම සඳහා ඉටු විය යුතු අවශ්‍යතා. හරි නේද? තල රූපයක එම නැමුම් රේඛාව සමමිතික අක්ෂයක් වීම සඳහා ඉටු විය යුතු අවශ්‍යතා. තල රූපයක එම නැමුම් රේඛාව සමමිතික අක්ෂයක් වීම සඳහා ඉටු විය යුතු අවශ්‍යතා. ඔන්න පුතේ අවශ්‍යතා දෙකයි. දැන් ඔයාලා මේ ලියපු නෝට් එකේ චුට්ටක් මැදින් පටන් අරගෙන අංක 1 කියලා දාන්න. පළවෙනි අවශ්‍යතාවය අංක 1 හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන විය යුතුය. සෝරි මෙහෙම ලියන්න. මෙන්න මෙහෙමයි හොම් චුට්ටක් ඉන්න. නැමීමෙන් ලැබෙන කොටස් දෙක කියලා ගන්න. නැමීමෙන් ලැබෙන කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් නැමීමෙන් ලැබෙන කොටස් දෙක මේ පළවෙනි අවශ්‍යතාවය කියන්නේ පුතේ නැමීමෙන් ලැබෙන කොටස් දෙක හැඩයෙන් හා
වර්ගඵලයෙන් හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන විය යුතුය. හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන විය යුතුය. හරි නේද පුතේ? ඔන්න නැමීමෙන් ලැබෙන කොටස් දෙක මොකද්ද වෙන්න ඕන? හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වෙන්න ඕන. මෙන්න මේ නැමීමෙන් ලැබෙන කොටස් දෙක. හැඩයෙන් ඒ වගේම වර්ගඵලයෙන් සමාන වෙන්න ඕනේ. ඔන්න පළවෙනි අවශ්‍යතාව තමයි පුතේ නැමීමෙන් ලැබෙන කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වෙන්න ඕනේ. පැහැදිලිද? හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වෙන්න ඕනේ. ඊළඟට දෙවෙනි අවශ්‍යතාවය පුතේ අංක 2 දෙවෙනි අවශ්‍යතාවය කොටස් දෙක එකිනෙක සම්පාත විය යුතුය. 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 හරි. ඔන්න. කොටස් දෙක එකිනෙක සම්පාත වෙන්නත් ඕන. හරි. ඔන්න පුතේ නැමුම් රේඛාවක් සම්මිතික අක්ෂයක් වීම සඳහා ඉටු විය යුතු අවශ්‍යතා දෙක තමයි මෙන්න මේ දෙක. හරිද? මම ඔය අවශ්‍යතා දෙක පුතේ උදාහරණයකින් පැහැදිලි කරන්නම් ඔයාලට. ඔන්න දැන් ආයෙත් අහගන්න. මම පුතේ අඳින ඍජු කෝණාශ්‍රය. හරිද? ඔන්න ඉස්සෙල්ලා අඳපු ඍජු කෝණාශ්‍රය ආයෙමත් ඒ වගේ ඍජු කෝණාශ්‍රයක් අඳිනවා. හරි. අපිට පුතේ මේ ඍජු කෝණාශ්‍රයේ හරි මෙන්න මේ විදියට නැවුවොත් මොකද උනේ? නැමීමෙන් ලැබෙන කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් නම් මොකද කියන්නේ? හැඩයෙන් හා වර්ගඵලයෙන් සමානයි. නැමීමෙන් ලැබෙන කොටස් දෙක හැඩයෙන් බලන්න මේ හැඩය මේ හැඩයයි මේ හැඩය සමානයි. ඒ වගේ පුතේ වර්ගඵලයත් සමානයි. එහෙනම් පළවෙනි අවශ්‍යතාව තෘප්ත වෙනවා. නැමීමෙන් ලැබෙන කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමානයි. නමුත් කොටස් දෙක එකිනෙක සම්පාත වෙන්නේ නැහැ. මේ දෙක මෙහෙම නැවුවට කොටස් දෙක මෙහෙම නැවුවට පුතේ එකිනෙක සමපාත වෙන්නේ නැති නිසා මෙයා සම්මිතික අක්ෂයක් නෙමෙයි. එහෙනම් පුතේ මෙන්න මේ නැමුම් රේඛාව මේ ඇඳලා තියෙන නැමුම් රේඛාව සම්මිතික අක්ෂයක් නෙවෙයි. ඇයි සම්මිතික අක්ෂයක් නොවෙන්නේ? නොවීමට හේතුව තමයි පුතේ නැමීමෙන් ලැබෙන කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වුවද නැමීමෙන් ලැබෙන කොටස් දෙක හැඩයෙන්ුත් වර්ගඵලයෙන්ුත් සමානයි. නැමීමෙන් ලැබෙන කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වුවද කොටස් දෙක එකිනෙක සමපාත නොවන නිසා එහෙනම් මෙයා සම්මිතික අක්ෂයක් නොවෙන්න. මෙන්න මේ නැමුම් රේඛාව සම්මිතික අක්ෂයක් නොවීමට හේතුව තමයි පුතේ මේ කොටස් දෙක එකිනෙක සම්පාත නොවන නිසා. පැහැදිලිද? මේ කොටස් දෙක එකිනෙක සම්පාත නොවන නිසා. හරි. ඔන්න එහෙනම් මේ අපි දැන් මේක උදාහරණයක් අරගෙන ලියන්න ඕනි. ඊළඟට අපි මෙහෙම කරමු. හරිද? පුතේ අහන්න පුතේ මොකද්ද ප්‍රශ්නේ? පුතේ ඔයා කියන්නේ නම් මට ඇහෙන්නේ නෑ පුතේ. කැඩි කැඩි ඇහෙන්නේ. හරිද? හරි. ඔන්න පුතේ මේ නැමුම් රේඛාවක්
සම්මිතික අක්ෂයක් වීම සඳහා ඉටු විය යුතු අවශ්‍යතා දෙක තමයි පුතේ කියලා දුන්නේ. මෙන්න මේ අවශ්‍යතා දෙක පුතේ සම්පූර්ණයෙන්ම කොටු කරගන්න. මේ අවශ්‍යතා දෙකම තෘප්ත වෙනව නම් විතරයි පුතේ මෙයා සම්මිතික අක්ෂයක් වෙන්නේ. පැහැදිලිද? මේ අවශ්‍යතා දෙකම තෘප්ත වෙනවා නම් විතරයි. නැත්නම් සම්මිතික අක්ෂයක් වෙන්නේ නැහැ. හරිද? මේ කොටස් දෙකත් එක්ක අර මේ උඩ ඔක්කොම ටිකත් එක්ක ගන්න. උඩ ටිකත් එක්ක මෙතන ලිව්ව ටිකත් එක්ක අරගන්න. හරි. පුතේ ප්‍රශ්නයක් තියෙනම් අහන්න දැන්. ප්‍රශ්න අංක 1 ලියන්න මෙහෙම පුතේ. පහත තල රූපවල सममितिक अक्ष and පහත තල රූපවල सममितिक अक्ष and सममिति अक्ष ගණනද ලියන්න. सममिति अक्ष ගණනද ලියන්න. සර් මුලින් ඉඳන් කියනකෝ. පහත තල රූපවල सममितिक अक्ष and පහත තල රූපවල सममितिक अक्ष and सममिति अक्ष ගණනද ලියන්න. सममिति अक्ष ගණනද ලියන්න. හරි. පහත තල රූපවල සම්මිති සර් මොකද පුතේ? කියනකෝ. පහත තල රූපවල सममिति अक्ष and सममिति अक्ष ගණනද ලියන්න. පහත තල රූපවල सममिति अक्ष and सममिति अक्ष ගණනද ලියන්න. හරි. රෝමි ලක්කම් එක පුතේ යටතේ ඍජු කෝණාශ්‍රය හරි. ඔන්න පුතේ දැන් ඍජු කෝණාශ්‍රයක් අඳින්න ඕන ඔයාලා මෙතනින්. හරි නේද? ඔන්න ඍජු කෝණාශ්‍රයක් අඳින්න. දැන් පුතේ මේකේ සම්මිතික අක්ෂ කීයක් තිබුණද? දෙකක් තිබුණා. අපිට මතකයි සම්මිතික අක්ෂ දෙකයි. මෙහෙම එකයි අඳින්න මුලින්ම. ඔන්න ඔය විදිහට සම්මිතික අක්ෂ දෙකක් අඳින්න. ඊළඟට පුතේ මෙතනින් ලියන්න सममिति අක්ෂ ගණන සමානයි දෙකයි. सममिति अक्ष ගණන සමානයි දෙකයි. ඔන්න එහෙනම් පුතේ රෝමි ලක්කම් දෙක සම චතුරාශ්‍රය. රෝමි ලක්කම් දෙක සම චතුරාශ්‍රය. සම චතුරාශ්‍රය. හරි. දැන් පුතේ සම චතුරාශ්‍රයක් අඳින්න. ඇඳලා එයාගේ බලන්න සම්මිතික අක්ෂ කීයක් තියද? ඔන්න සම්මිතික අක්ෂ මෙතනින් එකයි. මෙතනින් තව එකයි. මෙහෙම තවත් එකක්. මෙහෙම තවත් එකක්. ඕන්න සම්මිති අක්ෂ ගණන ඉස්සරහින් ලියන්න. सममिति अक्ष ගණන සමානයි දෙකයි. सममिति अक्ष ගණන සමානයි දෙකයි.
sorry. දෙකයි නෙමෙයි. කීයද? 4යි. sorry. ඔව් 4යි 4යි. 1යි 2යි 3යි 4යි. සම්මිති අක්ෂ 4යි. ඊළඟට පුතේ රෝම ඉලක්කම් 3 සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. රෝම ඉලක්කම් 3 සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. හරි. දැන් පුතේ ඔයාලා මෙතන සමපාද ත්‍රිකෝණයක් අඳින්න. ඔන්න සමපාද ත්‍රිකෝණය. ඇඳලා මේකේ පුතේ සම්මිති අක්ෂ ඔන්න මෙතනින් 1යි මෙතනින් 2යි මෙතනින් 3යි. එහෙනම් සම්මිතික අක්ෂ ගණන 3යි. හරි. ඕන්න සම්පාද ත්‍රිකෝණයක් ඉවර කරන්න. ඒක ඉවර ළමයිට රෝම ඉලක්කම් 4 සම ද්විපාද ත්‍රිකෝණය. සම ද්විපාද ත්‍රිකෝණය. සම ද්විපාද ත්‍රිකෝණය. මෙතන අඳින්න පුතේ සම ද්විපාද ත්‍රිකෝණයක්. සම ද්විපාද ත්‍රිකෝණයක් මෙතනින් අඳින්න. ඇඳලා මෙයාගේ සමමිති අක්ෂ කීයක් තියෙද කියලා බලන්නයි ඕන. හරි. ඔන්න මේ වැඩ ටික කරගන්න. සම ද්විපාද ත්‍රිකෝණයේ පුතේ මෙන්න මෙතනින් විතරයි මෙහෙම බෙදන්න පුළුවන්. දැන් මේ දෙන්න තමයි සමාන වන පාද දෙක. මේ දෙන්න තමයි සමාන වන පාද දෙක. එහෙනම් මෙතනින් විතරයි බෙදන්න පුළුවන්. එහෙනම් පුතේ සම ද්විපාද ත්‍රිකෝණයේ සමමිති අක්ෂ ගණන සමානයි 1යි. සම ද්විපාද ත්‍රිකෝණයේ පුතේ සම්මිති අක්ෂ 1යි තියෙන්නේ. සම්මිති අක්ෂ 1යි. හරි. හරි. ඊළඟ පුතේ රෝම ඉලක්කම් 5 රොම්බසය. රෝම ඉලක්කම් 5
රොම්බසය රොම්බසය ඕන්න පුතේ රොම්බසයක් අඳින දැන් මෙතනින් පාද හතරම සමාන වෙනවා පාද හතරෙම දිග සමානයි මෙයා 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 පාද හතරම දිග සමාන වෙන විදිහට පුතේ රොම්බසය අඳින්න ඊළඟට පුතේ රොම්බසයේ සම්මිතික අක්ෂ තියෙන්නේ දෙකයි මෙන්න මෙහෙම එකක් මෙතනින් අනිත් එක මෙතනින් ඕන්න සම්මිතික අක්ෂ දෙකයි රොම්බසයේ සමමිතික අක්ෂ දෙකයි හරි නේද ඔයාලා දැන් මේක කපලා බලන්න ඕන හොඳේ රොම්බසයක් ඇඳගෙන පස්සේ දැන් මේ පන්ති උරුණාට පස්සේ මේ පුතේ චෙක් කරලා බලන්න මේවා කපලා මේ පුළුවන් නම් මේ රූපේ ගාවම අලවන්න. හරිද? ඔයාලා කපලත් බලන්න රොම්බසේ ඇත්තටම දෙකද තියෙන්නේ. සමදීපාතිකෝණේ ඇත්තටම එකයිද? ඒ විදිහට පුතේ ඔයාලා රූප කපලා බලන්න ඕන. මම මෙතන දුන්නට නෝට් එකේ දුන්නට ඔයාලා ප්‍රැක්ටිකලි කරලත් බලන්න ඕන. හරිද? මට කපලා මේ නවල මෙහෙම පෙන්වන්න ඕන. පොතේ පුළුවන් නම් මෙතන මිඩ තියනම් ඒ කියන්නේ මෙහෙම පුතේ මේ දැන් මේ රූපේ ළඟ පොඩ්ඩක් හරි ඉඩ ඇතිනේ. ඒවා අලවන්න එතකොට නැත්තම් මෙහෙම ආයි මේ සයිඩ් එකෙන් හරි කමන්නේ නැහැ මෙහෙම ආයි අනිත් පැත්තට නවන්න පුළුවන් විදිහට අලවන්න. ඒ කියන්නේ සම්පූර්ණයෙන් අලවන්න එපා. අර ආයි උඩට එහාට මෙහාට කරන්න පුළුවන් විදිහට අලවන්න. හරිද? නවන්න පුළුවන් වෙන විදිහට ඒක පුළුවන් නම් මෙන්න මෙහෙම ඇලෙවුවා නම් ගොඩක් හොඳයි. මේ එක කොටසක විතරක් ගම් ගාලා එතකොට මෙහෙම නමන්න පුළුවන් මෙහෙම මෙහෙම. හරි. දැන් පුතේ මෙන්න මේ වගේ කොටසක විතරක් ගම් ගෑවනම් මෙන්න මේ කොටසේ විතරක් ගම් ගෑවනම් මේක මෙහෙට නමන්න පුළුවන් මෙහෙට නමන්න පුළුවන් ක්‍රම දෙකටම නමන්න පුළුවන් මේකෙත් එහෙමයි මෙන්න මේ කොටසේ විතරක් ගම් ගෑවනම් මේක මෙහෙට නමන්න පුළුවන් ඔය තියෙන පුතේ ගම් ගන්න කොටස ඔන්න ඔය වගේ එක කොටසක ගම් ගන්න එතකොට මේක මෙහෙටත් පුළුවන් මෙහෙටත් පුළුවන් නමන්න පොතේම තියෙද්දි නමන්න පුළුවන් හරිද මෙන්න මේ වගේ කොටසක ගම් ගෑවම හරි හරි ඒක පුතේ ගෙදරට හොඳේ ගෙදරදී ඔක එමීට ඔයාලා වැඩේ කරන්න තනියම කරන්න එපා අම්මා එක්ක හරි තාත්තා එක්ක හරි මේ කවුරු හරි අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි එක කරන්න එතකොට එයාලට තේරෙනවා මේක ගම් ගන්න ඕන මෙන්න මේ ටිකේ කියලා එයාලට තේරෙනවා මේක මෙහෙම නැවෙන්න නම් කොහොමද ගම් ගෑවෙන්න ඕනේ මොන කොටසද ඒක එයාලට තේරෙනවා ඔයාලට තේරෙනවා මේක නැවෙන විදියට ගම් ගන්න ඉතින් පුතේ පොතේ තියෙද්දි මෙහෙම නමන්න පුළුවන් හරි රොම්බසේ ඉවර කරන්න රොම්බසේ ඉවර වුණාට පස්සේ පුතේ සමාන්තර ආශ්‍රය රොම්බසය ඉවරයි නම් සමාන්තර ආශ්‍රය සමාන්තර ආශ්‍රය හරි ඔන්න සමාන්තර ආශ්‍රය මෙයාගේ පුතේ සමමිති අක්ෂ ගණන ඔයාලා හිතන්නේ කීයක් කියලාද? ඔයාලා හිතන්නේ කීයක් කියලාද? එකක්වත් නැහැ. බිංදුවයි. සමමිති අක්ෂ නැහැ එකක්වත්. ඒ නිසා අපි මෙහෙම මොකොත්ම අදින්නේ නැහැ. හරි නේද? පුතේ සමාන්තර ආශ්‍රය සම්මිතික අක්ෂ ගණන බිඳුවයි එකක්වත් නැහැ. එම නිසා මෙය ද්විපාර්ශ්වික සමමිති තල රූපයක් නොවේ. ඊට පස්සේ අපි අතින් ලියමු. එම නිසා මෙය ද්විපාර්ශ්වික
සමමිති තල රූපයක් නොවේ. එම නිසා මෙය ද්විපාර්ශ්වික සමමිති තල රූපයක් නොවේ කියලා යටින් ලියන්න. හරි ඉක්මන් කරන්න පුතේ. එම නිසා මෙය ද්විපාර්ශ්වික සමමිති තල රූපයක් නොවේ. සම්මිති කක්ෂ එකක්වත් නැත්නම් පුතේ ද්විපාර්ශ්වික සමමිති තල රූපයක් නෙවෙයි. හරි නේද? ද්විපාර්ශ්වික සම්මිති තල රූපයක් නෙමෙයි. සම්මිති කක්ෂ එකක්වත් නැත්නම්. හරි. මෙය ද්විපාර්ශ්වික සම්මිති තල රූපයක් නොවේ. සම්මිතික අක්ෂ එකක්වත් නැහැ. හරිද පුතේ? කොගන් ඉවර ළමයි. මෙය ද්විපාර්ශ්වික සම්මිති තල රූපයක් නොවේ කියලා යටින් අන්තිමට ලියන්න. හරි. ඔන්න පුතේ වැඩ ටික ඉවරයි. දැන් ගන්න ටියුට් එක. ටියුට් එක ගන්න දැන් අතට හරි. ටියුට් එක අරගෙන පුතේ ඔන්න මමත් මේකේ ටියුට් එක ෂෙයා කරන්නම්. ඔන්න පුතේ සමමිතිය ද්විපාර්ශ්වික සම්මිතිය කියන්නේ මොකක්ද කියන එක ඔයාලා ලියන්න මේක. ඊළඟට සම්මිති කක්ෂයක් කියන්නේ මොකක්ද කියන එකත් ලියන්න. හරිද? ඒ දෙක ඔයාලට තනියම ලියන්න පුළුවන්. ඔන්න දැන් බලන්න පුතේ පළවෙනි ප්‍රශ්නය. මේ පළවෙනි ප්‍රශ්නයෙන් කියනවා පහත රූප අතරින් ද්විපාර්ශ්වික සම්මිතිය ඇති රූප තෝරන්න. හරි. ඔන්න බලන්න පුතේ මේකේ ද්විපාර්ශ්වික සම්මිතිය තියෙන රූප. මෙතන පුතේ සරුංගලයේ දීලා තියෙනවා. සරුංගලයේ සාමාන්‍ය සරුංගලයක් ගත්තොත් පුතේ ද්විපාර්ශ්වික සම්මිතියයි. හරිද? මේකේ වරල් අපි සලකන්නේ නැහැ. හැබැයි වරල් ගත්තොත් වරලුත් ප්‍රශ්නයක් නැහැ. මේ පැත්ත දෙකයි මේ පැත්ත දෙකයි. මේ හරියට මේ පැත්තේ දෙකට බෙදෙනවනේ. එහෙනම් මෙයා ද්විපාර්ශ්වික සම්මිතික තල රූපයක්. ඕන්න එහෙනම් ඒක හරි. ඊළඟට මෙයත් හරි නේද පුතේ? මෙතනින් බෙදෙනව නේද? එහෙනම් මේකත් ද්විපාර්ශ්වික සම්මිතික තල රූපයක්. ඔන්න යටින් ඉරක් අඳින්න. මේ යටින් ඉරි අඳින්න. ඊළඟට පුතේ මෙයා හරිද? මෙයා පුළුවන් දේ විදියට. ඔයාලා දැන් මයික් ඔන් කරාට කමන්නේ. මෙයා පුළුවන් ද පුතේ මෙහෙම බෙදන්න? බෑ. බෑ. එහෙනම් මේක බෑ. මේක පුළුවන් ද බලන්න මේ රූපය? මේක පුළුවන්. මෙන්න මෙතනින් බෙදන්න පුළුවන්. මෙන්න මෙහෙම බෙදන්න පුළුවන්. ඕන විදියට පුළුවන්. හරි නේද? එහෙනම් මේක හරි. ඔන්න ඊළඟට පයන්න පුතේ මේකත් පුළුවන් මෙතනින් මෙන්න. පයන්න පුළුවන් අපිට මෙතනින්. හරි නේද? පයන්න අපිට මෙන්න මෙතනින් පුළුවන්. එහෙනම් පයන්නත් හරි. මේක පුළුවන්ද? මේක බෑ. ඒක බෑ එහෙනම්. හරි. ඒක බෑ. Z අකුර පුළුවන්ද? බෑ. Z උත් බෑ. Z බෑ පුතේ. මේ මෙහෙන් බෙදුවත් බෑ. දෙපැත්තට යන්නේ නේ. දෙපැත්තට යන්නේ හරියන්නේ නැහැ. එක මත එක සම්පාත වෙන්නේ නැහැ. හරි. ඕන්න එහෙනම් මේකේ පුතේ 1 2 3 4යි. ඔන්න රූප 4යි. හරි. ඔන්න ඒ රූප 4 යටින් ඉරියෙන් දාපි. ඔන්න දැන් ඊළඟ ප්‍රශ්නට යමු. මෙම රූපය සමමිතික වේද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න.
පුතේ මේ රූපය සම්මිතිකද නැද්ද බලන්න. එහෙනම් මොකද වෙන්න ඕන? එකිනෙක සම්පාත වන පරිදි කොටස් වලට බෙදෙන්න ඕන නේද? ඔන්න බලන්න පුතේ මේක මෙතනින් බෙදුවත් ඕන්න බෙදෙනවා. මෙතනින් බෙදුවත් ඒත් බෙදෙනවා. මෙහෙම බෙදුවත් බෙදෙනවා. මෙන්න මෙහෙමත් හරි. මෙන්න තව පුළුවන්. මෙහෙමත් පුළුවන්. මේ විදියටත් පුළුවන්. මෙන්න තව පුළුවන්. පුතේ තව පුළුවන්. ඉවරයිද දැන්? නෑ. තව පුළුවන්. මෙන්න මෙහෙමත් පුළුවන්. තව පුළුවන්. මෙන්න මෙහෙමත් පුළුවන්. අනේ පුතේ මෙහෙමත් පුළුවන්. අයියෝ මෙහෙමත් පුළුවන්. අනේ පුතේ මේක ඉවරයක් නෑනේ. නේද? එහෙනම් පුතේ තව තියෙනවා. මෙන්න තව මෙන්න තව නෑ කියලාද කියන්නේ? මෙන්න තව ඔන්න තව අඳින්නද? ඔන්න තව අඳින්නද? මෙන්න ඕන තවත් අඳින්නද? ගොඩාක් තියෙනවා. එහෙනම් පුතේ ඉවරයක් නෑ නේද? වෘත්තයට සර් අවසානය නෑනේ සමහර. හරි. එහෙනම් පුතේ මේක සම්මිතික රූපයක් වේද? ඔව් මේක සම්මිතික රූපයක්. හේතුව මෙය එකිනෙක සම්පාත වන පරිදි කොටස් දෙකකට බෙදිය හැක. ඒ වගේම පුතේ වෘතයට සම්මිතික අක්ෂ අනන්තයි. නේද? අපි ලියාගමු මෙහෙම. ඒක ඔය හිසිනේ ලියන පුතේ ඔව් කියලා ලියන්න. සම්මිතික වේද? ඔව් සම්මිතික වේ. එහෙම නැත්නම් සම්මිතික වේ කියලා ලියන්න. සම්මිතික වේ. සම්මිතික වේ. හරි. ඊළඟට ලියන්න පුතේ මෙහෙම. මෙය හේතුව ලියන්නේ මේ. මෙය එකිනෙක මෙය එකිනෙක සම්පාත වන පරිදි මෙය එකිනෙක සම්පාත වන පරිදි මෙය එකිනෙක සම්පාත වන පරිදි කොටස් දෙකකට බෙදිය හැකි නිසා කොටස් දෙකකට බෙදිය හැකි නිසා හරි නේද? මොන පුතේ මෙය එකිනෙක සම්පාත වන පරිදි කොටස් දෙකකට බෙදිය හැකි නිසා. හරි. ඊළඟට පුතේ රූලක් ඇරලා ලියන්න මෙහෙම. වෘතයට සම්මිතික අක්ෂ අනන්තයකි. නැත්නම් විශාල ප්‍රමාණයයි. වෘතයකට සමමිතික අක්ෂ අනන්තයකි. ගොඩාක් තියෙනවා. ඉවරයක් නෑ. වෘතයකට සම්මිතික අක්ෂ අනන්තයකි. හරි. අනන්තයයි. ඒ කියන්නේ පුතේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ලියලා මේ අපිට සම්මිතික අක්ෂ ඇඳලා ඉවරයක් කරන්න බෑ. ඒ තරම් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. හරි නේද? වෘතයකට සම්මිතික අක්ෂ අනන්තයයි. සෑහෙන්න තියෙනවා. හරි ඔන්න දැන් බලන්න පුතේ තුන්වෙනි ප්‍රශ්නය. ඒකත් ඉවරයි. ඔන්න දැන් තුන්වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන ජ්‍යාමිතික හැඩ පරීක්ෂා කර වගුව සම්පූර්ණ කරන්න. හරි. ඔන්න පුතේ හැඩතල අංක 1. බලන්න මේ හැඩතල අංක 1 සම්මිතික අක්ෂ කීයක් තියෙද? පළවෙනි එකේ සම්මිතික අක්ෂ 1යි 2යි 3යි. 3යි. හරි. දාන්න පුතේ 3යි. මෙතනින් දාන්න 3යි. 3යි ඔව් හරි 3යි. ඊළඟ එක බලන්න කීයක් තියෙද? 4යි. අන්න හරි. 4යි. 4යි. තුන්වෙනි රූපේ 1යි. 4වෙනි රූපේ 2යි. 2යි. 5වෙනි රූපේ 1යි. 6වෙනි රූපේ
හයවෙනි රූපේ පහයි නේද? පහයි නේද? පහයි සර්. පහයි. ඔව්. මෙන්න පහයි මෙන්න බලන්නකො මෙන්න ඔන්න මම කියලා දෙන්නම් පහක් ආපු විදිය. ඔන්න මම රූපේ ගත්තා. මෙතෙන්ට අරගත්තා. හරි. ඔන්න මෙතනින් 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි සර් වෙන රූපයක් මේ වෙන රූපයක් අරන් තියෙන්නේ. sorry. මේ වෙන රූපයක්. හරි හරි. ඕන්න මේක රූපේ. 1යි 2යි 3යි 4යි 5යි. ඕන්න පුතේ 5යි. හරි. හරි. ආන්න එකෙත් 5යි. 7 වෙනි එකට 7 වෙනි එකේ 6යි. 6යි. ආන්න හරි. 7 වෙනි එකේ 6යි. 8 වෙනි එකේ 10යි. 10ක් නන්නේ. 10ක් නන්නේ. ඔන්න බලන්න. 8යි. ඔව්. මෙන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඔන්න පුතේ 8යි. දැක්ක නේද? 8යි තියෙන්නේ. ඒකේ 8යි. හරි. ඕන්න ඒ ප්‍රශ්නෙත් ඉවරයි. දැන් පුතේ 5 වෙනි ප්‍රශ්නය බලන්න. 5 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 5. පහත දැක්වන තල රූප වල සම්මිතික අක්ෂ ඇඳ දක්වන්න. හරි. ඔන්න පුතේ පළවෙනි රූපේ සම්මිතික අක්ෂ අඳින්න ඕන. මේකේ පුතේ මූණක්නේ. ඒ නිසා මේ S2 කට හරියටම දෙකට බෙදෙන්නේ මෙන්න මෙහෙම ඇඳොත් විතරයි. හරි මැදින් ඇඳොත් විතරයි. හරි නේද? දැන් ඔයාලා කඩිරි වලින් අඳින්න ඕන. මෙන්න මේ විදිහට පුතේ කඩිරි වලින් අඳින්න හරි මැදි. හරි මැදින් අඳින්න කඩිරි වලින්. ඊළඟ එකෙත් මෙන්න මෙතනින් හරි මැදින් අඳින්න පුතේ කඩිරි වලින්. කඩිරි වලින් අඳින්නේ ඊළඟට සමපාද ත්‍රිකෝණයක්. මෙතනින් 1යි මෙතනින් 2යි ඕන්න පුතේ 3යි. කඩිරි වලින් ඔන්න සම්මිතික අක්ෂ 3ක් අඳින්න. හරි. හරිද පුතේ? කොබලන්න මේ තුන ඉවර ළමයි අත උස්සන්න. මේ තුන ඇඳලා ඉවර ළමයි. හරි. දැන් ඊළඟ ඒවා කරන්න. ඊළඟ ඒවා කරගෙන යන්න ඔය විදියට ඊළඟ ඒවත් කරන්න. ඔන්න ඊළඟ රූප තුන මම ගත්තා. මෙන්න මෙහෙම එකක් පුළුවන්. ඔන්න බලන්න මෙන්න. ඕන්න 1යි. ඕන්න මෙතනින් 1යි පුතේ දෙකක් පුළුවන්. දැක්කද? සම්මිතික අක්ෂ 2යි මේකට. දැන් මේ රූපේ මෙතනින් 1යි. මෙතනින් ඔන්න පුතේ 2යි. මෙහෙමත් පුළුවන් 3යි. මෙහෙමත් පුළුවන් පුතේ ඔන්න 4යි. මේකට කීයක් තියෙද? 4ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි. කඩිරි වලින් අඳින්න. ඔන්න ඊළඟ රූපය. හරි. ඔන්න පුතේ එකක් මෙතනින්. 1යි. ඔන්න තව එකක් මෙහෙම ඇඳා. 2යි. තව එකක් මෙහෙමත් ඇඳා. 3යි. අන්න හරි. කවුද මේ ශමික ඇඳේ? හරි. මම ඒක ආය අඳින්නම්. 1යි 2යි 3යි මේ විදිහට පුතේ ඔන්න 4යි. මෙතනින් ඔන්න 5යි. ඔන්න පුතේ මෙතනින් 6යි. ඔන්න ඔක්කොම 6ක් තියෙනවා.
හරි. ඔන්න සම්මිතික අක්ෂ 6ක් තියෙනවා ඒකට. හඳ පළුවේ නෑ බෑනේ සර්. අපි බලමු හඳ පළුව. ඔන්න ඊළඟට හඳ පළුවට යමු. ඔන්න හඳ පළුව. ඇයි පුතේ බැරි? මෙන්න මෙතනින් පුළුවන්නේ. මේ බලන්න. මෙන්න මෙතනින් පුළුවන්. දැක්කද? ඊළඟට මේකෙත් පුතේ ඕන්න මෙතනින් පුළුවන්. හරි මං අඳින්නම් පුතේ ඔයාලා අඳින්න එපා. හරි ඔන්න එතනින් පුළුවන්. හරි ඊළඟ ගාන ඊළඟට තව රූප ටිකක් තියෙන්නේ. මෙයා පුතේ සම ද්විපාද ත්‍රිකෝණයක් නේද මේ තියෙන්නේ. එහෙනම් මෙන්න මෙතනින් විතරයි. මෙහෙම බෑ. මෙහෙම බෑ. මෙහෙමත් බෑ. ඇයි පුතේ? මේ එකිනෙක නැවුවට සමපාත වෙන්නේ නැහැ. සම ද්විපාද ත්‍රිකෝණයක් නේද? එහෙනම් මෙහෙම විතරයි. ඕන්න සම ද්විපාද ත්‍රිකෝණේ මේ විදියට විතරයි. මෙහෙම බෑ. එච් අකුර පුතේ මෙතනින් පුළුවන් මෙතනිනුත් පුළුවන්. ඔන්න දැන් ඍජු කෝණාශ්‍රේ මෙතනිනුත් පුළුවන් මෙතනිනුත් පුළුවන්. හරි පුතේ ඔයාලා අඳින්න එපා ශමික මම අඳිනවා පුතේ ඔයා අඳින්න එපා. තාත්තා මොකනේ මට? හරි ඔන්න ඊළඟට මේ ඍජු කෝණාශ්‍රය මෙතනින් පුළුවන් මෙතනින් පුළුවන් දෙකයි. සම චතුරාශ්‍රයක් මෙතනින් පුළුවන් මෙහෙම පුළුවන් මෙහෙමත් පුළුවන් මේ විදියටත් පුළුවන්. ඔන්න 4යි. ආයෙත් පුතේ සම ද්විපාද ත්‍රිකෝණයක්. එහෙනම් මෙන්න මෙතනින් තමයි අඳින්න වෙන්නේ. ඔන්න ඔය විදියට. හරි එච්චරයි එකයි. කොගන්න වැඩි ඉවර ළමයි අත උස්සන්න. වැඩි ඉවර ළමයි අත උස්සන්න. හරි 6 වෙනි ගාන. එහෙනම් 6 වෙනි ගාන 6 7 ගණන් දෙක තනියම හදන්න. 6 7යි 7යි. හරි සම්පූර්ණ කරන්න පුතේ 6 7 පහත් දැක්වෙන ඉංග්‍රීසි අකුරු අතුරින් දීපාර්ශ්වික සම්මිතියක් ඇති රූප තෝරන්න. යටින් ඉරක් අඳිමු අපි. පුතේ ඒ අකුර මෙහෙම පුළුවන් නේද මැදින්? එහෙනම් ඒ අකුර හරියට. පුතේ B අකුර ගැන මොකද හිතන්නේ ඔයාලා? B අකුර පුළුවන්ද බැරිද? පුළුවන් සර්. B අකුර පුළුවන් වුණාට පුතේ මේ කොටස පොඩි නේද? B අකුර මෙහෙම පුළුවන් වුණාට මේ කොටස පොඩි වගේ නේද? එහෙම එකක් තියෙනව නේද B අකුරේ? ඔව් සර්. ඒක තමයි B අකුර එහෙනම් ගන්න එපා පුතේ. මේ කොටස පොඩි. B අකුර ගන්න එපා. මේ දීපු රූපේ B අකුර ගන්න එපා. C අකුර මෙතනින් පුළුවන් මෙන්න. C අකුර නම් මෙතනින් පුළුවන්. එහෙනම් ඒක හරි. D අකුරත් පුළුවන් පුතේ. ඕන්න D අකුර. එයත් මෙතනින් පුළුවන්. ඔන්න පුතේ ඊළඟට E අකුරත් පුළුවන්. මෙතනින්. දැක්කද? E අකුරත් පුළුවන්. F අකුර බෑ නේද? F අකුර බෑ. G අකුරත් බෑ සර්. ඔව්. H අකුර පුළුවන්. ඔන්න H අකුර මෙහෙමත් පුළුවන්. I අකුරත් පුළුවන්. J අකුර බෑ. K අකුරත් බෑ. L අකුරත් බෑ. හරි. ඔයාලා පුතේ ওই විදියට ඉතුරු ටික තනියම සම්පූර්ණ කරන්න 7 වෙනි ප්‍රශ්නයත් කරන්න. හරි නේද? 7 වෙනි ප්‍රශ්නයත් කරන්න පුතේ. දැන් මම අදට නවත්තන්නම් මොකද තව පන්තියක් ඊළඟට සර්ට තියෙන නිසා ඔයාලා මේ ටික සම්පූර්ණ කරන්න. හරි. වැඩේ කරන්න පුළුවන්ද? ඔයගොල්ලෝ වැඩේ කරන්න තනියෙන් කරගන්න පුළුවන් ළමයි අත උස්සන්න. 7 වෙනි ප්‍රශ්නෙත් කරන්න පුළුවන්. හරි. හරි. කරන්න පුළුවන් නේ. එහෙනම් පුතේ
ඔන්න මේ පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. හරිද? මේ පාඩම ඉවරයි. තව ප්‍රශ්නයක් දෙන්න තියෙනවා. ඒ ප්‍රශ්න මම ඊළඟ දවසේ දෙන්නම්. හරිද? ඔන්න මේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි. එහෙනම් පුතේ මම ඔයාලට අච්චු පුතේ අභ්‍යාසයක් දෙන්නම්. අච්චු පොත් නැති ළමයිට පුතේ PDF එක දාන්නම් group එකට. එතකොට ඔයාලා ඒ අභ්‍යාස බලාගෙන කරන්න නැත්නම් ඒකේ print out එකක් හරි ගන්න. හරි. අභ්‍යාසයේ පුතේ සමථය පාඩමේ සම්පූර්ණ අභ්‍යාස. 1 ඊළඟට 1 2 1 2යි සම්පූර්ණ කරන්න. හරි නේද? 1 1 අපේ ගාව අච්චු පොත් නැහැ. හරි මම PDF එක එවනවා. PDF එක මම group එකට දාන්නම්. එතකොට හරි වැඩ ටික කරන්න පුළුවන්. හරි පුතේ එහෙනම් excuse me sir.